හැලම අපේ පාඩම තමයි සුද්ධ ජීව විද්‍යාව. සුද්ධ ජීවීන් කියන්නේ මොකුන්ද? සුද්ධ ජීවීන් කියනොත් අපිට ඇහැට පේන්නේ නැහැ. අපි සාමාන්‍ය නම්මලිය හඳුනා බැක්ටීරියා, වෛරස් අන්න ඒ වගේ අය තමයි පුස්, දිලීර ඒ වගේ වචන අපි සාමාන්‍ය ජීවිතය අහලා තියෙනවානේ. අන්න ඒ වගේ ජීවීන් තමයි සුද්ධ ජීවීන් කියන්නේ. ඒතර සුද්ධ ජීවී කියන්නේ අපිට ඇහැට පේන්නේ නැති ජීවී. දැන් අපි මේ වගේ තිතක් ඇඳ කියන්නේ මේ තිත අපි බෙදනවා කොටස් 10000කට විතර. ඒ කොටස් 10000කට විතර බෙදුවම අන්නේ එක කොටසක් තියෙනවානේ. ඒ 10000න් කට බෙදුවම එක කොටසක්. අන්නේ කොටස වගේ සයිස් එකක් තමයි සුද්ධ ජීවියට තියෙන්නේ. සුද්ධ ජීවියට සාමාන්‍යයෙන් මයික්‍රෝමීටර්, නැනෝමීටර් එක එක සයිස් තියෙන්න පුළුවන්. එකම සයිස් එක හැම ජීවියටම කියලා නැහැ. එක එක සයිස් තියෙන්න පුළුවන්. දැන් අපේ මිනිසා ගත්තත් එක එක උසවල් වල එක එක සයිස් වල මිනිස්සුනේ ඉන්නේ. අන්න ඒ වගේ තමයි සුද්ධ ජීවියෝ. එතකොට මේ සුද්ධ ජීවීන්ට හැමතැනම ඉන්න පුළුවන් පරිසරයේ. ඒකට කියනවා සාර්ව ව්‍යාප්තියක් කියලා. ඒතර සාර්ව ව්‍යාප්තියක් කිව්වම හැමතැනම මුහුදේ, ගොඩබිම, අයිස් වල, පොළොව යට ඕනේ තැනක ඉන්න පුළුවන්. එතකොට මෙයාලගේ දැන් අපි සමහර නාසා ආයතනෙන් හොයන දින සමහර සුද්ධ ජීවීන් ඔය අඟහරු ලෝකේ, අඟහරු ග්‍රහ ලෝකේ එක එක ග්‍රහ ලෝකවල සමහර සුද්ධ ජීවීන් බැක්ටීරියා ගහන හොයන. ඒතර එයාලට ඒවේ තියෙන වෙනත්ම පරිසර තත්ත්ව. ඔක්සිජන් එහෙම කොහෙවත් ඔක්සිජන් නැහැ. එක එක වායු වර්ග තියෙන. ඒතකොට ඒ පරිසරවලත් ඒගොල්ලන්ට ඉන්න පුළුවන්. හැබැයි මිනිස්යන්ට, සතුන්ට, ශාක වලට ඉන්න අමාරුයි පරිසර තත්ත්වය වෙනස් වුණ ගාම. හැබැයි සුද්ධ ජීවීන්ට එහෙම නැහැ. දැන් අපිට ගිහින් මුහුද යට ජීවත් වෙන්න බෑනේ. අපිට ගිහින් ලාවා අර ගිනි කඳු ආශ්‍රිතව ඉන්නත් බෑ අධික උෂ්ණත්ව පරිසරවල. එතකොට අපිට ගිහින් ඉන්න බෑ මේ ඉතා අධික සීත කාලගුණයක් තියෙන පැතිවල. ඒ කියන්නේ ආර්ක්ටික්, ඇන්ටාර්ක්ටිකා ප්‍රදේශවල සමහර මේ මිනිස්සු හිටියට ඒගොල්ලෝ එක ගෙවල් හදාගෙන ඉන්න පරිසරේ ඉන්න පුළුවන් හැටියට අවට පරිසරේ හදාගෙන තමයි ඉන්නේ. නැතු එයාලට අපිට වගේම එයාලටත් ඉන්න බෑ. එයාලා එක එක ගෙවල් ඇඳුම් වෙනස් කරගෙන තමයි ඉන්නේ. එතකොට සුද්ධ ජීවීන් එහෙම නෑ. එයාලට එක එක ස්ථානවල ඉන්නේ එක එක විදිහට එයාලගේ දෙහේ ඇඩ ගැහිලා තියෙන. දැන් අධික සීත පැතිවල ඉන්නේ එයාලට වෙනම සුද්ධ ජීවී කාණ්ඩයක් ඉන්නවා. හැබැයි එයාලා සමහර විට මේ ඒ අධික උෂ්ණත්ව ඕනි කට්ටිය සීත කලාපවලට ගෙනාවම මැරෙන්න පුළුවන්. ඒ දැන් අපි කොරෝනා වෛරස් එක ගැන කතා කරන්නේ හිමාලය අල්ලන්න උණු වතුර බොන්න කියන්නේ. ඒ කොරෝනා වෛරස් එකට අධික උෂ්ණත්ව වලට දෙන්නේ නැහැ. සෙල්සියස් 100ට 100 70 80 ඒ වගේ උෂ්ණත්ව වලට දෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවයා මැරෙනවා. එයාට වලට දෙන්නේ 25 35 ඒ වගේ 40 ගණන් උෂ්ණත්ව තමයි එයාට වලට දෙන්නේ. එතකොට සමහර වෛරස් ඉන්නවා අධික උෂ්ණත්වයට වලට දෙනවා. එතකොට ඒ අධික උෂ්ණත්වයට දෙන අයට අපිට උණු වතුර බීලා හරියන්නේ නැහැ. එහෙම සුද්ධ ජීවිත තව කොරෝනා වෛරස් එක එහෙම කෙනෙක් නෙමෙයි හින්දා අපිට අර වගේ මේ උණු වතුර බීලා හිමාලයල්ල විනාශ කරගන්න පුළුවන්. හැබැයි අධික උෂ්ණත්වයට දෙන කෙනෙක් ආවොත් අපිට එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඒ වගේ එක එක සුද්ධ ජීවීන් ඉන්නවා එක එක විදිහට හඩ ගැහිලා. අධික උෂ්ණත්වවල, අධික සීත පරිසරවල, උණු දිය උල්පත්වල ඒගොල්ලෝ නැති තැනක් නෑ ඇත්තටම කිව්වොත්. අපිට ඇහැට පේන්නේ නැතිඳ එයාලා අපිට පේන්නේ නැහැ. ඒ වුණාට එයාලා නැති තැනක් නෑ. ඊට මේ සුද්ධ ජීවීන් ගත්තොත් බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, වෛරස්, බැක්ටීරියා කාණ්ඩෙම ඉන්නවා ආකි බැක්ටීරියා, සයිනෝ බැක්ටීරියා ඒ වගේ ඒගොල්ලෝ තමයි සුද්ධ ජීවීන් කියන්නේ. එතකොට මේගොල්ලෝ හැමතැනම ව්‍යාප්ත වෙන්න හේතු තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රමාණයෙන් ඉතා කුඩා වීම. ඒ කියන්නේ යාලා ගොඩක් කුඩයි. ඒ හින්දා තමයි දැන් අපිට යාලා අලියෙක් විතර සයිස් වුණා මොකද වෙන්නේ? ඇත්තම ව්‍යාප්ත වෙන්න අමාරුනේ. දැන් සත්‍යයේ විශාලත්වය වැඩි වෙන්න ව්‍යාප්ත වීම අමාරු වෙනවා. දැන් ඒකනේ අලි ගහනේ එහෙම. දැන් අලි ගහනය කූඹි ගහනය හිතන්නේ. ඒ කූඹි කොච්චර ඉන්නවද ගුලක? ඒ කියන්නේ යාලා ප්‍රමාණයෙන් කුඩා හින්දා එයාලට පොඩි ඉඩ ප්‍රමාණයකට ජීවත් වෙන්න.
ලොකු විශාල සංඛ්‍යාවට. දැන් අලියන්ට එහෙම නැහැ. සාමාන්‍ය කූඹි ගුලක ගහණයම සමාන වෙන්න පුළුවන් ලංකාවේ අලි ගහණයට. ඒ වගේ අර එයාලට ලොකු ඉඩ ප්‍රමාණයක් ඕනි. වපසරියක් ඕනි. ප්‍රමාණය විශාල වෙන්න. කුඩා වෙන්න එයාට ඕනි අවකාශය චූටි. එතකොට එයාලට ගොඩාක් ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒතර අනිත් එක තමයි ශීඝ්‍ර වර්ධන හා ප්‍රජනන හැකියාව. මම මේක වෙන වෙනම විස්තර කරනවා. ඒ හින්දා නිකන් දැනට කියවගෙන යන පොළොල් රූපීය විවිධත්වය. ඒ කියන්නේ එක එක රූප තියෙන. ගෝලාකාර, දණ්ඩාකාර ඒ වගේ. සසන විවිධත්වය, පෝෂණ විවිධත්වය. ඊට පස්සේ තියෙනවා මහා ජීවීන් සමග අන්තර් සමදතා. සහජීවී, සහභෝජී, පරපෝෂී. ඒ කියන්නේ අනුමතය යැපෙනවා වෙන්න පුළුවන්. සමහරට දෙන්න හුවමාරු කරගෙන මම ආහාර නිපදවන්න. ඔයා සසනේ අන්න ඒ වගේ දෙන්න මාරු කරගෙන ඉගෙන අරයටත් අරය උදව්වක් වෙනවා. ඒ හින්දා දෙන්න සහයෝගයෙන් වැඩේ කරගන්නවා. සමහරට අරය වාසස්ථානය සපේනවා. ගොඩක් කරන්නේ වාසස්ථානයයි අරය ශක්තිය මේ ආහාර නිපදවීමේ ඒ වගේ ඒ දෙක තමයි හුවමාරු වෙන්නේ. මේ වාසස්ථානයයි මේ අර ගොඩක් ලයිකන නම් මේ එතකොට මේ අනිත් එක තමයි ඊට පස්සේ අපි වෙන වෙනම කතා කරමු. ප්‍රමාණයෙන් කුඩා වීම. ප්‍රමාණයෙන් කුඩා වීම කියලා ගොඩක්ම කියන්නේ පරිමාණ සාපේක්ෂව ශ්‍රේෂ්ඨ ඵලය විශාල වෙනවා. ඒක මම පොඩියට හඳුන්වන්නම්. දැන් මේ ගණකයක් ගත්තොත් බලන්න. ගණකය ගත්තොත් මෙයාලගේ දැන් මම මේ පාට කරලා තින්නේ ගණකයේ පිටම පැත්ත. පිට පෘෂ්ඨ ටික තමයි මේ පාට කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මේ ගණකය කපනවා. කේක් කෑල්ල කපනවා වගේ මේ පැත්තෙනුයි මේ පැත්තෙනුයි කපනවා. ඒතර කැපුවට පස්සේ කෑලි 4ක් එනවනේ. කෑලි 4 බලන්න මෙන්න මේ පාට කරපු කෑල්ල මෙන්න මේ ගණකයේ මෙතන තියෙන්නේ. එයාගේ පාට කරලා තියෙන්නේ මේ උඩ කෑල්ල විතරයි. මේ ඇතුලේ කෑලි දෙකන්නේ කලින් තිබුණේ මේ පෘෂ්ඨ දෙක ඇතුලේ. මෙන්න මේ ඇතුලේ තිබ්බ මෙන්න මේ පෘෂ්ඨ දෙක තමයි මේ තියෙන්නේ. ඒ දෙක කලින් දැන් අපි හිතමු මේ කුඩට වතුර ටිකක් දැම්ම කියලා. ඒ වතුර වලින් තෙමෙන්නේ මේ පෘෂ්ඨ ටික විතරයි. ඇතුලේ පෘෂ්ඨ තෙමෙන්නේ නැහනේ. දැන් මේකෙදි බලන්න මේ අලුතෙන් පෘෂ්ඨ දෙකක් එකතු වෙලා තියෙනවා. මේ යට පෘෂ්ඨෙත් එනවා. දැන් මෙයාගේ අඩිය කියන්නේ මෙයාගේත් අඩිය ඇතුලේනේ තිබුණේ. ඒකට වතුර වලින් තෙමෙන්නේ ඒ හරිය. ඇතුලේනේ. එතකොට මේකෙත් එහෙමයි. මේ පෘෂ්ඨයයි ඇතුලේ පෘෂ්ඨයයි මේ පැත්තෙන් තියෙන එකයි මේ කලින් ඇතුලේ තිබුණේ. මේකෙත් එහෙමයි. එතන දැන් බලන්න එළියට තියෙන පෘෂ්ඨ ප්‍රමාණය වැඩි වෙලා. දැන් අපි මේ ටිකට වතුර දැම්මොත් මේ පෘෂ්ඨත් තෙවෙනවා. නේද? එතකොට දැන් අපි වර්ධනය ප්‍රජනනීය කියලා ගත්තොත් එතකොට ආහාර ලබා ගැනීම කියලා ගත්තොත් මෙයාලට මේ එළියට නිරාවරණය වෙන පෘෂ්ඨ ප්‍රමාණය වැඩි. ඒකවල ටක් ගාලා පරිවෘත්තීය ක්‍රියාවලින් කරන්න පුළුවන්. සසනය කරන්න පුළුවන්. ඒ ප්‍රමාණය කුඩා වෙලා ශ්‍රේෂ්ඨ ඵලය ඉතා විශාල වෙනවා. ප්‍රමාණයත් කුඩා වෙන්න මේ ශ්‍රේෂ්ඨ ඵලය විශාල වෙලා. එතකොට මෙයාලට පරිවෘත්තීය ක්‍රියා කරන්න සසනය කරන්න ඉතා ලේසි. මොකද හැම පැත්තටම ආවරණය වෙලා තියෙන්නේ. ඒතර ටක් ගාලා පෝෂක ද්‍රව්‍ය උරා ගන්න හැම පැත්තෙම පුළුවන්. දැන් මේකට මේ පෝෂක ද්‍රව්‍ය තියෙනවා කියනකොට වටේට ඒතර මෙයාට උරා ගන්න වෙන්නේ මේ පැති වලින් විතරයි. ඒතර මේකෙදි මොකද වෙන්නේ? මේ හැම පැත්තෙම උරා ගන්න පුළුවන්. මේ පෘෂ්ඨත් නිරාවරණය වෙලා තියෙන්නේ. ඒතර ටක් ගාලා වර්ධනය වෙන්න ප්‍රජනනය කරන්න ඒ දේවල් කරන්න ඉතා ලේසි සහ මේ ඉතා වේගවත් ඒවා. ඊට පස්සේ මේක හැම මේකටම උදව් වෙනවා. දැන් රූපීය විවිධත්වයට නම් ලොකු බලපෑමක් නැහැ. මේ සසනයට, වර්ධනයට, ප්‍රජනනයට ඒවට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ මෙන්න මේ පරිමාණ සාපේක්ෂව ශ්‍රේෂ්ඨ ඵලය ඉතා විශාල හින්දා. ඒතර වර්ධන හා ප්‍රජනන හැකියාව ගත්තොත් එයාලට එක එක මේ ප්‍රජනන ක්‍රම තියෙනවා. දැන් මිනිසා ගත්තොත් ලිංගික ප්‍රජනනය විතරයි. දැන් මේකෙදි දිලීර ප්‍රොටෝසෝවා ඒගොල්ලන්ට මේ ලිංගික අලිංගික ප්‍රජනන දෙකම පුළුවන්. එතකොට දැන් මේකේ දීකණ්ඩන ගොඩක් කරනවා බැක්ටීරියාවන්. දීකණ්ඩන කියන්නේ මේ එක බැක්ටීරියා බෙදිලා ආය සෛල දෙකකට බෙදෙනවා. ආය මේ සෛලෙ තව සෛල දෙකකට බෙදෙනවා. ආය මේ එක සෛල තව සෛල දෙකකට. ඒතකොට ටක් ටක් ගාලා ප්‍රමාණය
වැඩි කරගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ දැන් අපේ මිනිසා ගත්තොත් මාස 9ක් විතර ප්‍රජනන කාලය තියෙනවා. ඉතා විශාල කාලයක්. එතකොට එහෙමකට මෙයාලගේ එහෙම නැහැ. පොඩි කාල පරාසයක් තුළ තමයි මෙයාලගේ මොකද වර්ධනය සහ ප්‍රජනන කාල සීමාව තියෙන්නේ. දීඛණ්ඩනය කියන එක නම් පොඩි තප්පර මිනිත්තු ගණනක් ඇතුළත වැඩි වෙන්න පුළුවන්. දැන් මේකෙදි ලිංගික අලිංග ඒ ප්‍රජනනත් ඒගොල්ලන්ගේ කාලය ඉතා කෙටි. එතකොට ඉක්මනින් මේ තමන්ගේ සංඛ්‍යාව බෝ කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි රූපීය විවිධත්වය. රූපීය විවිධත්වය අපි ගොඩක් බලන්නේ ආලෝක ඉලෙක්ට්‍රෝන අන්විෂ පාවිච්චි කරලා තමයි. එතකොට ඒ සෛල අපිට පේන්නේ සෛල එක ව්‍යුහේනේ අපිට පේන්නේ රූපීය විවිධත්වය කියලා. ඒතර ඒක සෝනියස්ටික ප්‍රාග්ඥස්ටික කියලා වෙන් කරන්නත් පුළුවන්. ප්‍රාග්ඥස්ටික ජීවීන් තමයි බැක්ටීරියා. සෝනියස්ටිකයි දිලීර පොටසෝවා. මම කලින් සෝනියස්ටික කියන්නේ හොඳ සංවිධානය වුණ නෂ්ටියක් තියෙනවා පටල වලින් ආවරණය වෙලා මෙන්න මේ වගේ. ඔන්නම හොඳ නෂ්ටියක් තියෙනවා. වර්ණ දේහ තියෙන නෂ්ටිකාවක් තියෙන හොඳ පටල වලින් ආවරණය වුණ නෂ්ටියක් තියෙනවා. දැන් මෙයාලට එහෙම නෑ. මෙයාගලා නෂ්ටි ප්‍රවේණික ද්‍රව්‍ය තියෙන ඔහේ නිකන් ඔහේ විසිරිලා. මොන හරි පටලයකින්වත් ආවරණය වෙලා නෑ. මෙයාලගේ DNA RNA තියෙන පුළුවන්. හැබැයි ඒව ඔහේ විසිරිලා තියෙනවා විතරයි. පටල වලින් ආවරණය වෙලා හොඳට සංවිධානය වෙලා නැහැ. හරිද? දැන් බැක්ටීරියා වලත් රූපීය විවිධත්වය ගත්තම එයාලට එක එක හැඩ තියෙනවා. මේ වගේ ගෝලාකාර හැඩයක් තියෙනවා. මේ වගේ දණ්ඩාකාර හැඩයක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ රැලි හැඩයක් තියෙනවා. ඊට පස්සේ ස්පයිරල් වගේ හැඩයක් තියෙනවා. සර්පිලාකාර. එතකොට දණ්ඩාකාර කොකුස කියලා එන්නේ මෙන්න මේ හැඩයට ගෝලාකාර. දැන් ඔයාලට ඉතර දුරට එන්නේ නැතිවි. සසන විවිධත්වයේදී කතා කරන්නේ අපි දැන් කාබෝහයිඩ්‍රේට් දහනය කරලා ශක්තිය නිපදවනවා. එතකොට ඒ ශක්තිය දාගන්නේ මොනවටද? පරිවෘත්තීය ක්‍රියා සඳහා. අපේ දේහේ නෙමෙයි සුදු ජීවීන්ගේ දේහයේ තිබුණ පරිවෘත්තීය ක්‍රියා සඳහා තමයි ශක්තිය දාගන්නේ. ඒතර මේ පරිවෘත්තීය ක්‍රියා සඳහා දැන් අපේ දේහෙත් එහෙම තමයි වෙන්නේ. දැන් මෙතන අපි සුදු ජීවීන් ගැන කතා කරන්නේ මම මෙතන සුදු ජීවීන් ගැන විතරයි කතා කරන්නේ. එතන මේකෙදි දහනය සඳහා ඔක්සිජන් ලබා ගන්නත් පුළුවන්, ලබා නොගන්නත් පුළුවන්. එයාලා වෙන වෙන ක්‍රම පාවිච්චි කරන්නත් පුළුවන්. කියන්නේ ඔක්සිජන් නැති දැන් මෙයාලා ඔක්සිජන් නැති පරිසරවලත් ඉන්නවනේ. එතකොට ඔක්සිජන් ඕනි වුණොත් එයාලට ඉන්න බැරි වෙනවා. එතකොට මෙන්න මේ ඔක්සිජන් ලබා ගැනීම නොගැනීම මත වර්ග 4කට බෙදෙනවා. සුදු ජීවීන්. එකක් තමයි ස්වායු ජීවීන්. ස්වායු කියන්නේ එයාලා ඔක්සිජන් තියෙන පරිසරවල තමයි එයාලට ඔක්සිජන් අත්‍යවශ්‍යයි මේ ක්‍රියාවලිය කරන්න. ශක්තිය නිපදවන්න. ඒතර එයාලා ඔක්සිජන් නැති වුණොත් එයාලා මැරෙනවා. එතකොට ඒකට උදාහරණයක් තමයි ඇසිඩෝබැක්ටර්. ඇසිඩෝබැක්ටර් කියන එක්කෙනාට ඇසිඩෝබැක්ටර්. එයාට ඔක්සිජන් ඕනි. නැති වුණොත් එයා මැරෙනවා. ඊට පස්සේ තියෙනවා වෛකල්පිත නිර්වායු කියලා. වෛකල්පිත කියන්නේ තිබුණත් එකයි නැතත් එකයි. අන්න ඒ වගේ අර්ථයක් තමයි ඉන්නේ ඔක්සිජන් තිබුණත් එකයි නැතත් එකයි. එයාට ඉන්න පුළුවන් සැකරොමයිසිස්. ඒ කියන්නේ ඊස්ට්. ඊස්ට් ඔය අපි මේ මොනවාද පාන් වලට එහෙම දාන්නේ. සමහර කෑම හදද්දිත් පාවිච්චි කරනවානේ. එතකොට වෛකල්පිත නිර්වායු කියන්නේ ඔක්සිජන් රහිත හෝ සහිත තත්ත්වයට ජීවත් වෙන ජීවීන්. ඒක සහිත ශක්තිය නිපදවන්න පුළුවන් ඒ වගේ තත්ත්වවලදී. කාබෝහයිඩ්‍රේට් දහනය කළා තමයි මේ ශක්තිය නිපදවන්නේ. ඒ ශක්තිය නිපදවන්නේ ඇයි? පරිවෘත්තීය ක්‍රියා සඳහා. අපේ දේහේ උනත් ගොඩක් පරිවෘත්තීය ක්‍රියා සිදු වෙනවනේ. අන්න ඒ වගේ සුදු ජීවීන්ගෙත් එහෙම වෙනවා. හරිද? ඊට අනිවාර්ය නිර්වායු. අනිවාර්ය නිර්වායු කියන්නේ අනිවාර්යයෙන්ම නිර්වායු වෙන්න ඕනේ. නිර් කියන්නේ නැහැ. නිර්ලෝභී කියන්නේ මොකද? ලෝභ නැති. එතකොට නිර්වායු කියන්නේ ඔක්සිජන් නැති. අනිවාර්යයෙන්ම ඔක්සිජන් නැති. එතකොට අනිවාර්යයෙන්ම ඔක්සිජන් රහිත තත්ත්වයට තමයි මෙයාලා ජීවත් වෙන්නේ. ක්ලෝස් කියලා කියන්නේ ක්ලෝස් කියලා මතක තියාගන්න. එතකොට ක්ලෝස් කියන්නේ වහලා.
එතකොට ක්ලොස්ට්‍රීඩියම් තමයි අනිවාර්ය නිර්වායු. හරිද? ඒතර ශුද්ධ වාතකාමී කියන්නේ ශුද්ධය කියන්නේ ඊටා කුඩා. ඊටා කුඩා කියලා දැන් මම කියවනේ. එතකොට ඊටා කුඩා කියන්නේ ඊටාමත් අඩු ඔක්සිජන් තත්ත්වයටදී. ඇත්තම ඔක්සිජන් රහිත කියලාත් ගත්තත් කමන්නේ. දැන් ඔයාලා ගුරුවත්පතේ තියෙනවා රහිත කියලා. ඊළඟට ශුද්ධ වාතකාමී කියලා. ඒතර මේකට සමාන වෙන ගේනවනේ. ඒත් ඔක්සිජන් ඊටා අඩු හෝ නොමැති කියලා ගත්තත් කමන්නේ. ශුද්ධ වාතකාමී කියන්නේ ඒක. දැන් පස්සේ යට එහෙම ඊටා අඩු ඔක්සිජන් තත්ත්වයන්නේ තියෙන්නේ. උඩ හරිය පොඩක් තියෙන ඒක අර පොඩි අර මොනවාද පාංශු වාතනය කියන්නේ. ඒතර වාතනයේදීත් ඒ ලොකු ඔක්සිජන් ප්‍රමාණයක් එන්නේ නැහැ. පස බුරුල් වෙලා තිබ්බා. එතකොට ඊට වඩා අඩු පස යටට යද්දී ගොඩක් ඔක්සිජන් අඩු වෙනවා. එතකොට ශුද්ධ වාතකාමී කියන්නේ ඉතා අඩු ඔක්සිජන් තත්ත්වයට දෙන්නේ. නැත්නම් ඔක්සිජන් නැමැති කියලා ගත්තත් කමන්නේ. අපි සාමාන්‍යයෙන් අඩුයි කියන්නේ මොනවද සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ lack of ගහරි කියද lack of money කියලා කියන්නේ. ඒ කියන්නේ සල්ලි නැතිකම හින්දා. එතකොට මේකෙදි මොකද්ද? එයාට උදාහරණය තමයි lactobacillus. අනිත් වගේ අර දෙක සම්බන්ධ වෙන එක මතක තියාගන්න. ඒතර ඔයාලට එන්නේ MCQ නේ මේක ගොඩක් වෙලාවට. එතකොට ඔයාලා නම් හතර දැක්කම මේක ළඟි මේකට සමානකමක් මතක තියාගෙන හිටියම නම මතක තියාගෙන ඉන්න උනේත් නැහැ. සමානකමක් මතක තියාගෙන හිටියම නම් හතර දැක්කම මතක් වෙනවා. ලැක් එකක් කිව්වේ අඩුයි කියන එක. ඒතකොට ලැක්ටෝබැසිලස් ශුද්ධ වාතකාමී. ශුද්ධ කියන්නේ අඩුනේ. ඒතර අනිවාර්ය නිර්වාය කියන්නේ අනිවාර්යෙන් වහලා ක්ලෝස් කරලා තියෙන්නේ. එතකොට ක්ලොස්ට්‍රීඩියම්. ඒතර වෛකල්පිත නිර්වාය වුණා එකන මට මතක් වෙන්නේ සමාන පද. ඒතර ඇසිටෝබැක්ටර්ත් එහෙමයි. ඇසිටෝ වලා ඒ වගේ මොකක් හරි මතක තියාගන්න ක්‍රමයක් හදාගන්න. මේ දෙක නම් මතක් වෙන්නේ මොකක් මොනවත් එහෙම සමානකම. ඔයාලා එනකොට මතක මොකක් හරි හදාගන්න. يعني මේකට ගැලපෙන මොකක් හරි මෙතනින් යන එකක්. ඒතර ඔයාලට පුළුවන් මේ නම මතක තියාගන්න ඕනේ නැහැ. ගොඩක් වෙලාවට ඔයාලට එන්නේ MCQම තමයි ඉරක් ගහන්න තමයි එන්නේ. හරිද? ඊට පස්සේ ඔයාලට ඊට පස්සේ තමයි පෝෂණ විවිධත්වය. දැන් අපි අර කතා කරන්නේ සාර ව්‍යාප්තියට හේතු. එක එක විවිධත්ව තියෙනවා. රූපීය, කායික, ශීඝ්‍ර වර්ධන හැකියාව, ශ්වසන විවිධත්වය. දැන් අනිත් එක තමයි පෝෂණ විවිධත්වය. හරිද? මේකේ පෝෂණ විවිධත්ව හතරක් තියෙනවා. හතරෙදි අපි ගන්නවා ශක්ති ප්‍රභවය විදිහට අපිට පුළුවන් රසායනික ශක්තිය පාවිච්චි කරන්නත් පුළුවන්. ආලෝක ශක්තිය පාවිච්චි කරන්නත් පුළුවන්. දැන් අපි විතර ආලෝක කියන වචනේ පාවිච්චි කරනද ලස්සන වචනයක් පාවිච්චි කරනවා මොකද්ද? ප්‍රභා කියලා. ප්‍රභාස්වර ප්‍රභා කියලා කියන්නේ. ඒතර ප්‍රභා කියන්නේ සූර්යයට. එතකොට පෝෂණ ක්‍රමයට අපිට ගන්න පුළුවන් රසායනික ශක්තියයි ප්‍රභා සූර්ය ශක්තියයි. ඒතර ප්‍රභා කියලා ගත්තොත් මේකෙදි අපිට ලියන්න පුළුවන් රසායනික වර්ග දෙකක් තියෙනවා. ඒකයි මම එහෙම ලියන්නේ. රසායනික. ඊට පස්සේ ප්‍රභා. නේද? ඊට පස්සේ තියෙනවා අපිට පුළුවන් කාබන් ප්‍රභවය. අපි ගන්න කාබන් ප්‍රභවය විදිහට දැන් අපි මේ පෝෂණය මේ අපි ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව ගත්තොත් මෙහෙමනේ CO2 ධන මේක ඇවිල්ලා මොකේද? ශාක වල ප්‍රභා සංශ්ලේෂණය ධන ඔක්සිජන්. දැන් මෙයාගේ කාබන් ප්‍රභවය මොකද්ද? මෙන්න මේක. ඒ කියන්නේ මේ ආහාර නිපදවන්න කාබන් ප්‍රභවයක් ඕනේ. කාබෝහයිඩ්‍රේට් වෙන ගොඩක් ආහාර කියලා ගන්න. ඒතකොට කාබෝහයිඩ්‍රේට් කියන ඇතුලේ CHO නේ මූලද්‍රව්‍ය තියෙන්නේ. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ඒතර කාබන් තියෙන ප්‍රභවයක් ඕනි වෙනවා අපිට. ඒතර ඒ ප්‍රභවය තමයි දැන් මේකෙදි අණුක කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ්. ඒතර මේ ශක්ති ප්‍රභවය විදිහට ගන්න මොකද්ද? හිරු එළිය. හිරු එළිය කියන්නේ ප්‍රභා ආලෝකය. ඒතර මේ දෙන්නගෙම ශක්ති ප්‍රභවය වෙන්න ඕනේ මොකද්ද? ආලෝකය.
මේ දෙන්නගේ වෙන්න ඕනේ රසායනික ශක්තිය. හැබැයි මම නිකන් ලියන්නකො රසායනික ශක්තිය. රසායනික ශක්තිය. මේකෙදි අපි රසායනික ශක්තිය ගන්න ක්‍රම දෙකක් තියෙනවා. ඒක වෙනස් වෙන්නේ මෙන්න මේ වචන දෙකකින්. රසායනික අපි ගන්නවා විෂම පෝෂී ස්වයං පෝෂී. මෙයා ප්‍රභා විෂම පෝෂී ස්වයං පෝෂී. සුදු ජීවීන් නැතුව අපි උදාහරණයට අරන් මෙතන මම දාන්නම් මේ අපි ප්‍රභා විෂම පෝෂී කෙනෙක්. ගස් ප්‍රභා ස්වයං පෝෂී කෙනෙක්. හරිද? එතන ගස් කාබන් ප්‍රමේය විදිහට ගන්න කවුද? අණුක කාබන් ඩයොක්සයිඩ්. අණුක කියන්නේ අණුවක් විදිහට තියෙනවා කියන එක. කාබන් ඩයොක්සයිඩ් වෙනම කාබන් වෙනම ඔක්සිජන් වෙනම ගන්නෙ නෑ. කාබන් ඩයොක්සයිඩ් අණුවමයි ගන්න. හරිද? එතන මෙයත් මොකද්ද? එතකොට දැන් මේකද බලන්න ස්වයං පෝෂී හින්දා තමයි අපි ස්වයං පෝෂී අය තමයි කාබන් ප්‍රභවයේ අණුක කාබන් ඩයොක්සයිඩ් ගන්න. එතකොට මෙතනක් තියෙනවා ස්වයං පෝෂී කැලල. එහෙනම් එයත් මොකද්ද? අණුක කාබන් ඩයොක්සයිඩ්. හරිද? එතකොට මේ රසායනික ද්‍රව්‍ය කාබනික අකාබනික කියලා දෙකක් තියෙන රසායනික ද්‍රව්‍ය. දැන් මේ වගේ කාබනික ද්‍රව්‍ය නයිට්‍රේට්, සල්ෆේට් මේ වගේව මේවා තියෙන ද්‍රව්‍ය අකාබනිකයි. අකාබනික කියන්නේ මොනවාද? කාබන් නැහැ. ඒතර ග්ලූකෝස් C6යි H12යි O6යි. මේ ග්ලූකෝස් ගන්නවා ශක්ති ප්‍රභවය විදිහට. එතකොට ඒකේ මොනවද? කාබන් තියෙනවා. එතකොට මෙයා කාබනිකයි. එතන මේ රසායනික ශක්තිය එක වර්ග දෙකක් තියෙනවා. කාබනික අකාබනික. එතකොට අපි ගන්නෙ මොනවද? මිනිසා ගන්නෙ ග්ලූකෝස්ද නැත්නම් මේ සල්ෆේට් නයිට්‍රේට් ඒ වගේ ඒවාද ගන්න? අපි ගන්නෙ කාබනික ඒවානේ. ග්ලූකෝස්නේ. ග්ලූකෝස් වලින් අපි ශක්තිය නිපදවන්නේ අපේ ඇඟේ. එතකොට මෙතනද ගන්නෙ කාබනික ද්‍රව්‍ය. එහෙනම් මෙයා මොකද වෙන්න ඕන? අකාබනික හරිද? ඊට පස්සේ විෂම පෝෂී. ඒතර විෂම පෝෂී කිව්වම මොකද්ද? එතකොට අපි කාබන් ප්‍රභවයේ විදිහට මෙයාලක් ගන්නෙ මොනවද? කාබනික සංයෝග. මේ ශක්ති ප්‍රභවය විතරයි වෙනස් වෙන්නේ. කාබනික සංයෝග. ඒ කාබනික සංයෝගවල තියෙන කාබන් තමයි ගන්නෙ කාබනික සංයෝග විදිහට. මේකත් කාබනික සංයෝග. නේද? ඕක වලට මතක තියාගන්න වෙනවා. එතකොට දැන් අපි රසායනික විෂම පෝෂිත ජීවියෙක් කියන කවුරුන්ද? එහෙම ආවොත් මොකද වෙන්නේ? මේ සුද්ධ ජීවීන් ගැන කතා දැන් මම මිනිසයි ගහයි යන්නේ ඔයාලට මතක තියාගන්න පුළුවන් ඉන්නේ. දැන් මෙතනදී රසායනික විෂම පෝෂිත ජීවියෙක් කියන්නේ කාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කරනවා කියන්නේ මොකද? දහනය කරනවා. ඒතර ඒක දහනය කළා තමයි අපි ශක්තිය ගන්නෙ. හරිද? ඒතර මේ කාබනික ද්‍රව්‍ය දහනය කිරීම ඔක්සිකරණය කිරීම කර ලබා ගන්නා ශක්තියද කාබනික සංයෝග මගින් කාබන් ප්‍රභවය ලෙස කාබනික සංයෝග ලබා ගන්නා ජීවය. ඒතර මේක අනිත් පැත්තට කිව්වොත් තමයි ලස්සන. ඒතර කාණුක කාබන් ඩයොක්සයිඩ් කාබන් ප්‍රභවය ලෙසගෙන අකාබනික ද්‍රව්‍ය ඔක්සිකරණය කිරීමේ ලැබෙන ශක්තිය ප්‍රයෝජ්‍ය කරන ජීවීන් තමයි රසායනික ස්වයංපෝෂී කියන්නේ. ඔයාලා මේක කොහොම හරි මේ කෑලි දෙක ඉඳලා යෝනි. කාබන් ප්‍රභවය විදියට මෙයා ගන්නවා කියලා ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය දා ගන්නා ජීවීන් ප්‍රභා විෂම පෝෂී කියලා කිව්වත් ඇති. මේ වචන දෙක එන්න තමයි ඕනේ. එතකොට මේ විෂම ප්‍රභා ස්වයංපෝෂී කිව්ව ශක්ති ප්‍රභවය ලෙස ආලෝකයද කාබන් ප්‍රභවය ලෙස අණුක කාබන් ඩයොක්සයිඩ් යොදාගන්න. එහෙම කිව්වොත් අර
ඔයාලට ඕනිම කරුණු දෙක ඔයාලා ලියලා තියෙනවා. මෙයාවට උදාහරණ එකක් ගන්න හරි මතක තියාගන්න ඕනේ. දැන් මේකෙදි විශේෂත්වයක් තියෙනවා මේ හතරටම බැක්ටීරියා ඉන්නවා. වෙන කිසිම ජීවියෙක් මෙන්න මේ තුන පෙන්වන්නේ නැහැ. හැබැයි මේ සුදු ජීවීන් ගැන විතරයි මේ කතා කරන්නේ. ගස්, වැල්, අපි ගැන නෙමෙයි. දැන් මේකෙදි රසායනික විෂම පෝෂී කිව්වම බොහෝ බැක්ටීරියා. අපි ඒ බොහෝ බැක්ටීරියා කියලා දාන්නේ. සමහර බැක්ටීරියා මේ තුන අතරෙත් ඉන්නවා. හැබැයි ගොඩක් බැක්ටීරියා පෙන්වන්නේ රසායනික විෂම පෝෂී පෝෂණ ක්‍රමය. දිලීර, ප්‍රොටෝසෝවා. එතන මේ දිලීර ප්‍රොටෝසෝවා කියන අය පෙන්වන්නේ මේක විතරයි. එයාලා මේ කාණ්ඩය වලට යන්නේ නැහැ. එතන මේ බොහෝ කියුව ටිකින් සමහර බැක්ටීරියා ඉන්නේ මෙන්න මේ කොටස් තුනේ. එතන මේ කොටස් තුනට තමයි අර ඊතුරු සමහර බැක්ටීරියා ටික දාන්නේ. එතන මේ බැක්ටීරියා ගත්තාම මේ පෝෂණ ක්‍රම හතරම පෙන්වනවා. ඒක තමයි බැක්ටීරියා වල විශේෂත්වය. දැන් දිලීර ප්‍රොටෝසෝවා ගත්තොත් මෙන්න මේ පෝෂණ ක්‍රමය විතරයි පෙන්වන්නේ. එතන මේකදී බැක්ටීරියා එක එක මෙතන මේක මම ලියන්න බැක්ටීරියා මේ පෝෂණ ක්‍රම හතරම පෙන්වනවා. මේගොල්ලෝ පෙන්වන්නේ මෙන්න මේ පෝෂණ ක්‍රම දෙක විතරයි. මෙන්න මේ පෝෂණ ක්‍රමය විතරයි මේ දෙන්න පෙන්වන්නේ. හරිද? මේ ඔක්කොම බැක්ටීරියා. දැන් ස්වයංපෝෂී කිව්වම අපි ගොනේ අකාබනික සංයෝග දාගන්නේ කියලා. ඒතර නයිට්‍රේට ඒ වගේ ඒවා තමයි යොදාගන්නේ. ඒතර නයිට්‍රේට කිව්වම නයිට්‍රජන්. නයිට්‍රෝ කියන වචනේ කියවනනේ. ඒතර නයිට්‍රෝබැක්ටර් නයිට්‍රෝසෝමනාස්. ඒ શબ્ද කරන ප්‍රොනවුන්ස් කරන විදිය වල මතක තියන් හිටියොත් ලියාගන්න ලේසි ඉංග්‍රීසි අකුරු ටික. නයිට්‍රෝසෝමනාස් නයිට්‍රෝබැක්ටර්. ඊළඟට ප්‍රභා ස්වයංපෝෂී කට්ටිය. ඊළඟට ප්‍රභා ස්වයංපෝෂී කට්ටිය මම ලියලා ඉන්න සයනොබැක්ටීරියා. අපි සිංහල ඉංග්‍රීසි වලින් ලියුවා මෙහෙම. සයනොබැක්ටීරියා. ඒගොල්ලන්ට කියනවා නීල හරිත ඇල්ගේ කියලා. මම ඒක ලියන්නේ නැහැ මෙතන. නීල හරිත ඇල්ගේ. තව අමතරව ඉන්නවා දම් සල්ෆර් බැක්ටීරියා. බැක්ටීරියා. ප්‍රභා විෂම පෝෂී අය තමයි දම් නොවන සල්ෆර් බැක්ටීරියා. එතකොට මෙතනදී මේව තමයි උදාහරණ වෙන්නේ. ඒතර පෝෂණ විවිධත්වයත් මේ වගේ තමයි සුදු ජීවීන්. ඒතකොට එක එක පෝෂණ රටා තියෙද්දී යාලට ව්‍යාප්තියට ලේසි. දැන් හිතන්නකෝ වෙජිටේරියන් කෙනෙකුයි හැමදේම කන කෙනෙකුයි හිටියම මස් මාළු කිරි එළවලු ඕන කෙනෙක් කන කෙනෙක් හිටියම එයාට කොහේ හරි තැනක ගිහිල්ලා ඉන්න ලේසි. හිතන්නකෝ අපි එක්කෙනෙක් මස් කන එක්කෙනෙක් හිටියා මේ එළවලු විතරක් කන කෙනෙක් හිටියා කියලා. එයා කොහේ දැන් චීනෙට ගියත් චීන උදාහරණේ චීනෙත් ගත්ත හැකි. දැන් චීන වගේ රටකට ගියාම ගොඩාක් ඒගොල්ලෝ මස් මාංශ තමයි ආහාරයට ගන්න. ඒතකොට ඒ වගේ රටක ගිහිල්ලා ඉන්න අමාරුයි වෙජිටේරියන් කෙනෙක්ට. මොකද ඒ රටවල ගොඩක් පාවිච්චි වෙන්නේ මස් මාළු. එතකොට ඕන දෙයක් කන කෙනෙක්ට මොකද කරන්න පුළුවන්? ඒ වගේ රටක ගිහින් ඉන්න ලේසි. මොකද එයාට හැමදේම කන්න පුළුවන්. අන්න ඒ වගේ දැන් මේ එක එක පෝෂණ රටා පෙන්නුවම මොකද වෙන්නේ? යාලට හැමදේම කන්න පුරුදු වුණාම එයාලට ඒ තැන ගිහිල්ලා ඉන්න පුළුවන්. මොකද මේ සමහරවිට තව තැනක ගියාම ඒ අවශ්‍ය මේ දානුක කාබන් ඩයොක්සයිඩ් නැති පරිසරවල අපිට පුළුවන් කාබනික සංයෝජක වියෝජනය කරලා ගන්න. අන්න ඒ වගේ ආලෝකය නැත්තම් අකාමික ද්‍රව්‍ය මේව කරලා රසායනික ශක්තිය නිපදව ගන්න පුළුවන්.
දැන් එතකොට තමන්ට පුළුවන් කාබනික දැන් අපිට ගිහිල්ලා අපිට හිරු එළියේ ශක්තිය නිපදවගෙන මේව කරගන්න බෑ. ආහාර නිපදව ගන්න බෑ. එතකොට දැන් අපි ඒ රසායනික සෑම් පොයිකින අපි අනිවාර්යෙන් කාබනික ද්‍රව්‍ය මේ වියෝජනය කරලා තමයි හදාගන්න ඕනේ. දැන් මේකෙදි ආලෝකය වියෝජනය කරලා හදාගන්න පුළුවන් මොකද වෙන්නේ? අපිට ඔය හිරු එළියට ගිහින් හිටියනම් මේ ශක්තිය නිපදව ගන්න ලේසි. එතකොට මේගොල්ලන්ට එහෙම පුළුවන්. එක එක පෝෂණ රටා තියෙනවා. මේ බැක්ටීරියා ගත්තොත් එයාලට පෝෂණ රටා 4ක් තියෙනවා. ඒතර එයාලා ගොඩක් රියැක්ට් වෙන්න පුළුවන්. මේක තමයි සුද්ධජීවී විද්‍යාවේ මූලික ආරම්භයේ කොටස. ඊට පස්සේ අපි කතා කරමු මේ නයිට්‍රජන් චක්‍රය තියෙනවා. කාබන් චක්‍රය තියෙන ඒ වගේ චක්‍ර ටිකක් තියෙනවා. එයාලගේ අර කර්මාන්ත වලට දායකත්වය ගැන තමයි ඊට පස්සේ රසායනික කර්මාන්ත වලට එයාලගේ දායකත්වය ගැන තමයි කතා කරන්නේ.